අයිබෝවන් අයිබෝවන් සර්. ගීතය පාඩම් කරලා තියෙන හැම කෙනෙක්ම ඔව් සර්. හැම කෙනෙකුටම පාඩම් වෙලා තියෙන්න ඕනේ. මම දැන් දැන් මට දෙකේ පාඩම් කරගෙන ඔක්කොම පාඩම් කරන්න බැහැ. ඇයි මොකද අමතක වුණා. අමතකුණා ඒකනේ. දැන් මෙහෙමයි. දැන් ඉස්සර දැන් සාමාන්‍ය පන්තියේදී නම් අමතකුණා කියන එක අපි හිතමු වෙන ක්‍රමයක් නැහැ නේ මතක් කරගන්න කියලා. හැබැයි මේ ඔන්ලයින් පන්ති කරද්දී දැන් අපේ වීඩියෝස් තියෙන නිසා අපි අමතකුණා කියන එක නම් අපි සමාවත් දෙන්න පුළුවන් කාරණාවක් වෙන්නෙම නෑ. හොඳද? ඒක නිසා වීඩියෝ මේ මුල අග බලලවත් අඩුම තරමින් ඊළඟ දවස් දෙන්න මොනවද කියලා සූදානම් කරගන්න ඕනේ. ඊළඟට අනික් කාරණාව තමයි දැන් මම ගිය සතියේ කිව්වා මේ අභ්‍යාස කරලා අපි වෙලාස්ලින් ගිය හැටි පන්ති නැවැත්තුවා. ඒ වගේ මම කිව්වා අභ්‍යාස කරලා මේ මුළු යොමු කරා. නමුත් බොහොම අතලොස්සක පිරිසක් තමයි අභ්‍යාස කරලා තිබුණේ. හැබැයි සාමාන්‍ය පන්තිරෙද්දි තොල් මට්ටමෙන් නම් සහභාගී නොවෙනවා නම් තමයි වඩා හොඳ. එහෙමනම් මොකද වැඩ කරන්නේ නැත්නම් අපි තීරමක් නැහැ නේද? පන්තියකට සහභාගී වෙලා. මේ වැඩ ටික අනිවාර්යෙන් කෙරෙන්න ඕන. නිසා ඒක පොඩ්ඩක් මතක් කරනවා. මේ මම හිතන්නේ දෙතුන් දෙනයි අභ්‍යාස කරලා යොමු කරලා තිබුණේ. මම හිතනවා අනිත් අය අභ්‍යාස ටික කරලා ඇති කියලා. ලෝෂදී අභ්‍යාස ටික කරලාද තියෙන්නේ? ලෝෂදී දුන්නු අභ්‍යාස ටික කරලා තියෙන්නේ? ජනිත් උදා ගිය සතියේ වැඩ ටික කරලා තියෙන්නේ? ජනිත් රුක්ෂාන් එයා වැඩ ටික කරලාද? චිල්කි වැඩ කරලා අවසන්ද? ඔව් සර් කල්ල සර්ට එව්වා. හරි හරි. ලෝෂදී මට පේන විදිහට වැඩ කරපු නැති පිරිස තමයි ඉන්නේ වැඩි නේද? ඒවල නැත් කියලා කියන අනිවාර්යෙන් වැඩ කරලත් නැහැ කියන එකනේ. එතකොට දැන් දුන්නු වැඩ ටික වීඩියෝ බලලා අනිවාර්යෙන් කරන්න ඕන. පන්තිර සහභාගී වුන්නේ නැහැ එදා කියන එක නිදහසට කාරණාවක් කරගන්න බෑ. වැඩ ටික කෙරෙන්න ඕන. මේ අභ්‍යාස දිනේම අනිවාර්යෙන් කරන්න ඕන. නිබන්ධනයේ වැඩ ටික කරන්න. 9 වෙනි පාඩමේ සියලුම වැඩ අවසන් වෙලා තියෙන්න ඕන. නිබන්ධනයේ දුන්නු නිබන්ධනයේ 9 වෙනි පාඩමට අදාළ අභ්‍යාස ටිකයි පෙළපොතේ තියෙන සියලුම අභ්‍යාසය කරලා අවසන් කරලා මං කිව්වා ඔක අනිවාර්යෙන්ම එවන්න කියලා. නමුත් කීප දෙනා එවල තිබ්බේ. ඒක නිසා මතක තියාගන්න දැනුත් එවන සමහර අය කලබලේ. මොකද මේ දැන් මේක වීඩියෝ එක දැන් අපේ my teachers වල තියෙන නිසා මම සාමාන්‍යයෙන් ඊළඟ දවසේ කරන්න ඕන වැඩ ටික පන්ති අවසන් කරනකොට මතක් කරනවා. දැන් අඩුම තරමින් සම්පූර්ණ වීඩියෝ එක නොබැලුවත් ඔයගොල්ලෝ අවම වශයෙන් මේ අදාළ වීඩියෝ එකේ අවසාන කොටස විනාඩිය දෙකවත් බලන්න. එතකොට ඒ ටිකෙන් අපිට පුළුවන් ඊළඟ දවස් දුන්නේ මොනවද කියලා දැනගන්න. ඉතින් හැම කෙනෙක්ම මේ වැඩේ කරන්න. දැන් ඉතින් ඉවුවයි කියලා මට බලහන්න වෙලාවක් නෑ. මොකද ක්ලාස් එක කරන්න ඕනේ. ඒක නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න මේ Tamanට අදාළ කොටස ඒ දුන්නන් පස්සේ අභ්‍යාස ටික එක කරලා WhatsApp කරන්න කිව්වන් පස්සේ WhatsApp කරන්නට ඕනේ. මොකද දැන් දන්නේ නැහැනේ වැඩ කරනවද නැද්ද කියලා. ඒතර මම දන්නවා මේ අහවලා වැඩ ටික කරලා තියෙන මෙයා වැඩ ටික කරලා තියෙනවා. නමුත් මට වෙන ක්‍රමයක් නෑ මේක බලා ගන්න. සාමාන්‍ය පන්ති අපිට කියන්න බෑ ලබන මාසේ පටන් ගන්න පුළුවන්ද ඊළඟ මාසේ පටන් ගන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් නම් ඔයගොල්ලෝ වැඩ නොකරම බෑනේ කොහොමත්. ඒක නිසා එකක් පොඩ්ඩක් මතක තියාගන්න. අපි එහෙනම් පොඩි
මට ඔතනින් කියන්න බලන්න මේ කවුරු හරි ඉන්නවනම් 11 වෙනි පාඩමේ සම්පූර්ණ කවියම පාඩම් නැති කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ. කිලිකිට පාඩම් ඇති කියලා සංදීප පාඩම් නේද? පාඩම් සර්. හරි. හසින්දු පාඩම්ද මුළු යෝෂදී පාඩම්ද? මිහිනදිනි? ඔව් සර්. මිහිනදිනි? ඔව් සර්. චමෝද්? ඔව් සර්. දමිදු? දැන් මම ගන්නවා තව ටිකක් මේ අහන්නේ. ලසින්දි? ඔව් සර්. යනීෂා? යනීෂා වෙන්නද නේ? වෙනුජ? ඔව් සර්. නිමේෂා? अंजन नित्मी रश्मि मिनुक दसुन नित्सर හරිනේ මේ පොඩ්ඩක් මම හිතන්නේ පොඩි දෝෂයක් ඇති වුණා ඒකයි උනේ. හරි. බලන්න ඊළඟට මේ මම කවි ටික ගන්න තව ටිකකින් අපි අද පාඩම් අංක 10ට අපගේ අවධානය යොමු කරනවා. පාඩම් අංක 10ට පාඩම් අංක 10 සැබෑලින්ගතුකම පාඩම ඒ වගේම මේ පාඩමෙන් අපි විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ නම් අවස්ථා සම්බන්ධය ලියන්න සාමාන්‍ය ජීවිතෙදී බලාපොරොත්තු වෙන කාරණා බොහෝ තියෙනවා. අපේ ජීවිතයට එකතු කරගත්තු බොහෝ කරුණු මේකේ තියෙනවා. ඒ වගේම මේ පාඩමට අදාළ නිබන්ධනෙත් ඔබ සැබෑ මෙන්න මේ විදිහට තියාගන්නට ඕන. නිබන්ධනෙ සූදානම් කරලා තියාගන්න අසලින් ඉස්සෙල්ලා බලමු අපි නිබන්ධනයේ ආශ්‍රයෙන් මොනවද මේ පාඩම තුල අපගේ අවධානය යොමු කරන්න ඕන කාරණා කියලා. නිබන්ධනයේ ආශ්‍රයෙන් මේ පාඩම තුල අපගේ අවධානය යොමු කළ යුතු කරුණු වලට මේ වෙලාවේ අවධානය යොමු කරන්න ඉස්සෙල්ලම එතකොට මේ පළවෙනි කාරණාව තමයි හැඳින්වීම තුලින් ඔබ කරුණු ටිකක් සූදානම් කරගන්න ඕන පාඩමේ තියෙන හැඳින්වීම ආශ්‍රයෙන්. එතකොට නිර්මාණාත්මක ප්‍රබන්ධයක් කියන කුමක්ද කියලා හැඳින්වීම තුලින් එකතු කර ගන්නට ඕන. එතකොට නිර්මාණාත්මක ප්‍රබන්ධයකින් කියන්නේ මොකක්ද කියලා වගේම නිර්මාණ ප්‍රබන්ධයක් රචනා කරන රචකයා කියවන්නා තුළ කතා රසයක් දානය වන පරිදි කතාවට කෙත්තම් කිරීමට උපයෝග කරගන්නේ කුමන සාහිත්‍ය උපක්‍රම භාවිතා කරයිද කියන ඒවා. ඒ වගේම සැබෑලින්ගතකම පාඩම කුමන කෘතියක් ඇසුරේ රචනා වූවක්ද කියන එක හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කුමන ජාතිකයෙක්ද කියන එක හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් උපත හා විපත සිදු වූ වර්ෂ මොනවාද හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් රචිත වෙනත් කතා තුනක් නම් කරන්න. මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ඔබ පාඩමේ මෙන්න මේ ඔයගොල්ලෝ පේනවා ඇති පාඩම ඔයගොල්ලෝ පොත් තියාගන්න. මෙන්න මේ හැඳින්වීම තුල තියෙන මේ හැඳින්වීම තුලින් ඔය ප්‍රශ්න වලට අපි පිළිතුරු සොයා ගන්නට ඕන. ඒ වගේම හැඳින්වීමෙන් පස්සේ පාඩම සාකච්ඡා කරලා අවසන් වුණාම ඔයගොල්ලන්ට මෙන්න මේ උද්ෘත වලට කවුද කිව්වේ කාටද කිව්වේ කියන කවුද කිව්වේ කාටද කිව්වේ කියනවට පිළිතුරු සකසා ගන්නත් පුළුවන් වෙනවා. මේ ප්‍රකාශ කරන ලද්දේ කවුද
එම ප්‍රකාශය ශ්‍රවණය කළේ කවුරුන්ද? හෝ එම ප්‍රකාශය කාගේද නැත්නම් එම සිතුවිල්ල කාගේද කියලා අනිවාර්යෙන් හැම කෙනෙකුටම පුළුවන් වෙන්න ඕන. එවැනි උද්ෘතයන් 25ක් මේකේ තියෙන. ඒ උද්ෘත 25ම පුට අරගෙන තියෙන මේ උද්ෘත 25 ආශ්‍රයෙන් ඔයගොල්ලොන්ට කතාවේ සංසිද්ධි එකින් එක මතක් වෙන්නට ඕන. මම දැක්කා ගොඩක් අය 9 වෙනි පාඩමේ අවස්ථා සම්බන්ධ පාඩයන් වලට පිළිතුරු සපයලා ඒවා මේ WhatsApp කරලා තිබ්බා. ඉතින් දැන් මේ පාඩමත් ඒ වගේම තමයි කරන්නේ. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර අපි හොයන්න නම් පාඩමේ තියෙන කතාව ඉතා හොඳින් අපි පරිශීලනය කරන්නට ඕන. කතාව හොඳින් කියව ගන්නට ඕන එකක්. ඒ ආශ්‍රයෙන් අපේ ජීවිතේ එකතු කරගන්න තියෙන බොහෝ කාරණා තියෙනවා. අපි ළඟා කරගත යුතු දැනුම් සම්භාරයක් ඒවත් අපි සොයාගෙන යන්න ඕන. ඒ වගේම මේ පාඩමේ තියෙන මෙන්න මේ පද ටික පාසදාන පද වලට ගැලපෙන සමානාර්ථ පද පාඩමෙන් උපුටා ලියන්න. කලින් පාඩමෙත් අපි විදිහට එකක් සාකච්ඡා කරා. මේකෙත් තියෙනවා. මේක අභ්‍යාසයක් පාඩමේ තියෙන සමානාර්ථ පද ටික සොයන්නට ඕන මේ පද වලට ගැලපෙන. ඊට පස්සේ අපිට තියෙන මේ පාඩමාශ්‍රයෙන් ව්‍යාකරණ කොටසක්. ඒතර අපි ඒ කියන කාරණා ටිකට තමයි මේ පාඩම තුළ අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ. හරි බලන්න හැම කෙනෙක් ගාවම පොත ඇති. දැන් මේ විදිහට පොත ඔයගොල්ලන්ට පේනව නේද? පොතේ පිටුව ස්ක්‍රීන් ෂොට් වල පේනව නේද? පේනවා සර්. හරි. එතකොට දැන් පාඩම තුල අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා බැලුවොත් මේ ප්‍රශ්න වලට අපි පිළිතුරු සොයා ගන්නට ඕන, සකසා ගන්නට ඕන. අර කිව්ව ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ටික මෙතනින් අපිට සකසලා උපුටලා ගන්නට ඕන. විශේෂයෙන්ම මේවා පාඩම් වෙලා තියෙන්න ඕන මේ පිළිතුරු ටික. අහුවාම කියන්න පුළුවන් වෙනවා. නැත්තම් මේවා තීරුමක් නෑ නිකන් කියවගෙන ගියාට වැඩක් නෑ. ඒවට අදාළ කාරණා අපේ සාමාන්‍ය දැනීමට අපි එකතු කර ගන්නට ඕන. බලන්න අපි හැඳින්වීමට අපගේ අවධානය යොමු කළත් හැඳින්වීමේ තියෙන කාරණා ටික බැලුවොත් බලන්න සමාජ ජීවත් වන මිනිසුන් සතුන් ආදීන් මෙන්ම කල්පිත සත්‍ය චරිතද යොදාගෙන ගනිමින් ගීතු කතා රසක් අප හමුවේ පවතී. ඒවා නිර්මාණාත් ප්‍රබන්ධ ගන්නට ඇතුළත් වේ. ඔබට පුතා ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය නිර්මාණාත් ප්‍රබන්ධයක් කරන කුමක්ද? ඔන්න නිර්මාණාත් ප්‍රබන්ධයක් කරන කුමක්ද කියලා අපෙන් අහුවොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන මොකක්ද? සමාජයේ ජීවත් වන මිනිසුන් සතුන් ආදීන් මෙන්ම කල්පිත සත්‍ය චරිත යොදා ගනිමින් ගොතන ලද කතා වලට තමයි නිර්මාණාත්මක ප්‍රබන්ධයක් කියලා කියන්නේ. අපෝ කියනවා නම් මොකක්ද නිර්මාණාත්මක ප්‍රබන්ධයක් කියලා කියන්නේ? සමාජයේ ජීවත් වන මිනිසුන් සතුන් ආදීන් මෙන්ම කල්පිත සත්‍ය චරිතද යොදා ගනිමින් නිර්මාණය කරලා නැත්නම් ගෙතු කතා වලට තමයි නිර්මාණාත්මක ප්‍රබන්ධ කියලා කියන්නේ. නිර්මාණාත්මක ප්‍රබන්ධ කියලා කියන්නේ. අපි සාමාන්‍ය අපි පිළිතුරු හදලා ගන්න ඕන. නිර්මාණාත්මක ප්‍රබන්ධයක් කියලා කියන්නේ නිර්මාණ ප්‍රබන්ධයක් කරන සමාජ ජීවත් වන මිනිසුන් සතුන් ආදීන් මෙන්ම කල්පිත සත්‍ය චරිතද යොදා ගනිමින් ගොතන ලද කතා විශේෂයකි තමයි පිළිතුරු බවට පත් වෙන්නේ. බලන්න ඊළඟට ඒවා බලන්න නිර්මාණාත් ප්‍රබන්ධ රචකයා කියවන්නා තුළ කතා රසය ජනනය වන පරිදි සිය කතාව ගෙත්තම් කරයි. එහිදී ඔන්න මේ ටික වයිත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නට ඕන. කතා රසයක් ඇති කරන නිර්මාණකරු යොදාගෙන උපක්‍රම තමයි නිර්මාණ ප්‍රබන්ධකරණයේදී උචිත බස්වහරක් භාවිතා කරන එක. ගැළපෙන බස්වහරක් අපේ 9 වෙනි පාඩමේදී සාකච්ඡා කළා. විශේෂයෙන්ම කොහොමද නිර්මාණයකට භාෂාව භාවිතා කරන්න කියලා. ඒක සාමාන්‍යයෙන් ලේඛනයේ හැම අවස්ථාවකම නිර්මාණාත් ප්‍රබන්ධ විතරක් නෙවෙයි ලේඛනයේදී බොහෝ විට ඒක බලපානවා. නැත්නම් ලේඛනයේදී ඒක අපි අනිවාර්යෙන් භාවිතා කරනවා. ඒතර දැන් නිර්මාණ ප්‍රබන්ධ කරනේදී ඊට උචිත බස්වහරක් කතාවට ගැළපෙන අපි කතා කරා සමාජයට, යාවට වටපිටාවට, කාලයට ගැළපෙන භාෂාවක් භාවිතා කරන. ඒක උචිත බස්වහරක් කියලා අදහස් කරන්නේ ඒකයි. ඒතර උචිත බස්වහරක් භාවිතා කිරීම මගින් නිර්මාණය රසවත් කරන්න පුළුවන්. ඒ වගේම උපමා ආදී අලංකාර භාවන උපමා භාවිතා කිරීම, ඊළඟට රූපක භාවිතා කිරීම, ඊළඟට අපි ගත්තොත් එහෙම අනුත්ප්‍රාස වචන භාවිතා කිරීම, වදන් භාවිතා කිරීම මගිනුත් කතාව රසවත් කරගන්නට පුළුවන්. ඒ වගේම නිර්මාණාත් ප්‍රබන්ධයක් රසවත් කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා භාවිතා කරන චරිතවල චරිතත් ඒ වගේම අවස්ථා දෙදින්ම ඇතුළත් වර්ණාවගෙන චරිත වර්ණනා කරන ආකාරයෙන් අවස්ථා සිද්ධ වර්ණනා කරන ආකාරයෙන් තමයි රසවත් නිර්මාණයක් බවට නිර්මාණ ප්‍රබන්ධයක් පත් වෙන්නේ. මේවා තමයි ඔයගොල්ලෝගේ අහුව ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ නිර්මාණ ප්‍රබන්ධ කරනේදී විශේෂයෙන්ම රසයක් ඇති කරන්න නිර්මාණකරුවෝ දාගන්න උපක්‍රම මොනවද කියලා. ඔන්න තියෙන උපක්‍රම
උචිත බස්සහරක් භාවිතා කිරීම, උපමා භාවිතා කිරීම, චරිත වර්ණනා කිරීම, අවස්ථා සිද්ධි වර්ණනා කිරීම. මේවා තමයි නිර්මාණාත්මක ප්‍රබන්ධයක් සාර්ථක කරගන්නට නිර්මාණකරුවෙකු භාවිතා කරන උපක්‍රමයන්. හරිද? හරි. ඊළඟට බලන්න කතාව අවසන් වන්නේ පාඨකයාට යම් උපදේශයක් හෝ සැඟුණු ජීවනාර්ථයක් උපසපයා ගැනීම. දැන් අපි කතා කර අපි අවුරුදු සිහිනය කියන කෙටි කතාවෙත් අපි දැක්ක අපේ ජීවිතේට අපි යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. ජීවනාර්ථයක් ජීවිතේ යම්කිසි අර්ථයක් එකතු කරත් ඒ කෙටි කතාව ආශ්‍රයෙන්. නිර්මාණාත්මක ප්‍රබන්ධයේදීත් එහෙමයි. දැන් නිර්මාණාත්මක ප්‍රබන්ධයේ අර කෙටි කතාවතරව එහා ගිහිල්ලා අපිට මොකක් හරි උපදේශයක් දෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතේට යම්කිසි අර්ථයක් සපයන ඔයකෙත්ම නිර්මාණාත්මක ප්‍රබන්ධය පරිශීලන නැත්නම් කියවගත් රසවින්දෙන් පස්සේ දැන් මම ඔයගොල්ලෝගෙන් අහනවා අර කෙටි කතාව වගේම මේ නිර්මාණාත්මක ප්‍රබන්ධයේ රසවින්දීම් මගෙන් ඔබට ඇති වුණු ජීවනාර්ථයන් මොනවද? ජීවිතේට එකතු වුණු අර්ථයන් මොනවද? ඔබේ ජීවිතය හැඩවැඩ කරගන්නට, ඔබගේ ජීවිතය සංසාර කරගන්නට, නැත්නම් ඔබේ ජීවිතය යථාර්ථ කරගන්නට, ඔබේ ජීවිතේ එක්කුණු අර්ථයන් මොනවද? යහපත් අර්ථයන් මොනවද කියලා කතාව ආශ්‍රයෙන් මම අහනවා. ඊළඟට මේ පාඩම හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ නයිටින්ගේල් මෙන්න වචන දෙක නම් අනිවාර්ය නම සහ මේ නම් දෙක නම් අනිවාර්යෙන් මතක තියෙන්නට ඕන. එකක් තමයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. හැමෝම කියන්න මාත් එක්කම හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. උච්චාරණය කරන පුරුදු වෙන්න උරු කරගන්න වචනය හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. ඔයගොල්ලෝ කියව ගන්න. හරිද? හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. හාන්ස් ක්‍රිස්ටියන් නයිටින්ගේල් කියන කතාව ඇසුරෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ නයිටින්ගේල් කතාව කියවන්න කලින් ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන ඔයගොල්ලෝ රස විඳලා ඇති මෙන්න මේ කියන කතාවන්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ පුංචි කාලේ දැන් අලුත් තාක්ෂණයත් එක්ක ඔයගොල්ලෝ ෆෝන් පාවිච්චි කරලා තිනවා. මේ ෆෝන් පාවිච්චි කිරීමත් එක්ක ඔයගොල්ලෝගේ ගෙවල් වල දන්නවනේ ඉතින් නේද ඔයගොල්ලෝ ෆෝනේ පාවිච්චි කරනවා කියලා. ඔක YouTube ගිහිල්ලා නැත්නම් ළමයින්ට දාලා දේවල් කතා රෙමේ ගොඩාක් බලලා තිනවා. ඒක ඔයගොල්ලොත් බලලා ඇති. එතකොට දැන් අපි එතෙන්ට ඊළඟ එන්නේ එකට ඩෙන්මාර්ක් ජාතිකයෙක්. ඔන්න හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියලා කියන්නේ ඩෙන්මාර්ක් ජාතිකයෙක්. හැමෝම මතක තියාගන්න මොකක් කවුරු මොන ජාතිකයෙක්ද? ඩෙන්මාර්ක් ජාතිකයන්. දැන් ඇමරිකන් ජාතිකයෝ ඉන්නවා, ඉන්දියන් ජාතිකයෝ ඉන්නවා, පාකිස්තාන් ජාතිකයෝ ඉන්නවා නේද? රුසියන් ජාතිකයෝ, චීන ජාතිකයෝ වගේ විවිධ ජාතීන් ඉන්නවා, ජාතිකයෝ ඉන්නවනේ. රටවලට අදාළ වෙච්ච ශ්‍රී ලංකා ජාතිකයෝ. ඒ වගේම දැන් ඉන්දියන් මේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියලා කියන්නේ අපිට පේනවා ඩෙන්මාර්ක් ජාතිකයෙක්. මොන ජාතිකයෙක්ද? ඩෙන්මාර්ක් ජාතිකයෙක්. ඊළඟට අපි ගත්තොත් එහෙම ඔහු 1875 දී ජීවිතයෙන් සමගන්නා විට බලන්න. ඔය පොත ලබලා තියෙන 1805. එතකොට ඔයගොල්ලෝ ඉපදින අවුරුදු 100 ගණනකට නෙමෙයි නේද? 100 ගණනකට පූර්වයේ තමයි ඔහු ඉපදෙලා තියෙන්නේ. ඔහු මිය ගිහිල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ ඉපදෙන්නට වසර සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අවුරුදු 35ක් නේද? ඊටත් කලින් තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. 1805 ඉපදිලා 1875 දී මිය ගිහිල්ලා තියෙන. මේ සමුගන්න විට නැත්නම් මිය යන විට ඔහු නවකතා රාශියක් රචනා කරලා තියෙනවා. නවකතා, නාට්‍ය, කාව්‍ය ගණනාවක් රචනා කරපු කෙනෙක්. ඒ වගේම ළමයි සඳහා විශේෂයෙන්ම නිර්මාණ කරපු කෙනෙක් තමයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු ජනප්‍රිය නිර්මාණකරුවෙක්. ඔහු රචනා කරපු නිර්මාණ අතරින් නේද පුංචි දිය කිඳිරිය, අවලස්සන තාරාව, හිම රැජින. ඊළඟට නයිටින්ගේල් බඳු කතා වලින් කීපයක් හිම රැජින. දැන් ඔයගොල්ලෝ හිම රැජින කියන කතාව රස විඳලා තියෙනවා. එහෙම නේද? හිම රැජින කියන කතාව මම දන්නවා ඔයගොල්ලෝ රස විඳලා තියෙනවා කියලා. රස විඳලා තියෙනවද? හිම රැජින කතාව? මම හිතනවා රස විඳලා තියෙයි කියලා. ඔයගොල්ලෝට පුළුවන් ඔයගොල්ලෝ මේ වගේ නිර්මාණ ප්‍රබන්ධයකින් නිර්මාණය කරලා තියෙන හිම රැජින කියන කතාව පොඩ්ඩක් ඔයගොල්ලෝ රස විඳින්න. අර මේ අපි සාකච්ඡා කරන වගේම එකක් නයිටින්ගල් වගේම කතාවක් තමයි හිම රැජින කියන කතාවත්. ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ
ඔය YouTube නතර නැත්තම් ගෙදර අම්මා තාත්තගේ සහායක ඇතුව පොඩ්ඩක් ඒක බලන්න. ඒකේ තියෙනවා මේ කතාව කාටුන් එකක් ලෙස. දැන් කාටුන් බලන්න හොඳ නෑ තමයි. හැබැයි මේක පාඩමට අවශ්‍ය එකක් නිසා මේක විතරක් බලන්න අවස්ථාව ඕනනම් හදාගන්න පුළුවන්. හොඳද? මේක බලන්න විතරක් අවස්ථාව හදාගන්න පුළුවන්. බොහොම පොඩ්ඩක් විතරක් මේ විදිහට ඔයගොල්ලෝ පුළුවන් බලන්න. හරිද? ලස්සන ගෙදරක් තිබුණා. ඒ ගෙදර ජීවත් වුණේ පුංචි අක්කයි මල්ලයි ආච්චි. එක හිමවැටෙන රාත්‍රියක ආච්චි මේ අක්කටයි මල්ලටයි කතන්දරයක් කියන්න පටන් ගත්තා. හිම රචන ගැන. හිම රචන හරිම නපුරු කෙනෙක්. එයා විනාඩි 3යි තියෙන එක චුට්ටක් බලන්න. ඔයගොල්ලෝ පේනව නේද? කොට සංදීප පේනවද? නපුරු බවට පත් වෙනවා. පේනවා සර්. මෙන්න මෙහෙම එපතා? කියලා දුන්නා. එහෙම කිව්වා පේනවා සර්. ඔව් සර්. හරි හරි. විනාඩි 3යි තියෙන එක චුට්ටක් නිකන් බලන්න. ඔය සම්පූර්ණ කතාව නෙවෙයි. නිකන් ආසන්න නිකන් පොඩි හැඳින්වීමක් විතරයි. සම්පූර්ණ කතාව තියෙනවා බලන්න පුළුවන්. හිම කොනාටුවක් ඇවිල්ලා එයාව හිම රචන ළඟට අරගෙන ගියා. මල්ලිගේ හිතත් දැන් අයිස් වගේ. එයා හරියම නපුරුයි. හිම රචනගේ මාළිගේ වහලක් බවට පත් කළා. එයාට එයාගේ අක්කා ආච්චි කිසිම කෙනෙක්ව මතක නැහැ. අක්කා මල්ලිව හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ. දින කිහිපයක්ම මල්ලිව සෙව්වා. ආච්චි සැක කරා මල්ලිව හිම රචන අරගෙන ගිහිල්ලා කියලා. දුවේ මෙහෙ එන්න අනන්න එපා. මල්ලි හිම රචන අරගෙන ගිහිල්ලා ඇති. ඔයා මේ කන්නාඩියත් අරගෙන ගිහින් හිම රචනට ඇත්ත දෙන්නලා මල්ලිව බේරගෙන එන්න. එහෙම කියලා ආච්චි අක්කට ආශිර්වාද කළා. හිම රචන කියන්නේ ඉස්සර හොඳ පොඩි කුමාරිකාවක්. එයාව ඉස්සර ගොඩාක් දුක් විඳින තැනට පත් වුණා. එයා ගොඩාක් දුක් විඳා. කවුරුත් නැතිව තනියම ජීවත් වුණා. ඒ නිසා එයා හිම වගේ සඳ හිතක් ඇති කරගත්තා. එයා කවුරුත් සතුටින් ඉන්නවට කැමති වුණේ නැහැ. ඒකයි පොඩි ළමයින්ව මෙහෙම අරගෙන යන්නේ කියලා ආච්චි කියලා දුන්නා. එයාට එයාගේ පුංචි කාලේ මතක් කරලා දෙන්න කියලා ආච්චි අක්කාට අවවාද කරා. හිම කරත්තයක් සොයාගත් අක්කා හිම රජනගේ මාලිගයට යන්න පිටත් වුණා. ඇය මාලිගයට ඇතුල් වූ විට දැක්කා එයාගේ පුංචි මල්ලි. මල්ලි හිම මාලිගයේ වහලෙකු වෙලා වැඩ කරනවා. අනේ මල්ලි! අනේ ඇයි මේ? ඔයාට මාව මතක නැද්ද? මම කොච්චර දුකින්ද ඔයා නැතුව? අනේ ඉන්න මල්ලි යන්නකි. එහෙම කියලා අක්කා අඬන්න පටන් ගත්තා. අක්කාගේ කඳුළු මල්ලිගේ ඇඟට වැටිලා ඒ කඳුළු වල තියෙන ආදරය සහ උණුසුම නිසා හිම රජුගේ ශාපය බිඳුණා. එකපාරටම හිම රජු අක්කට ශාප කරන්න පටන් ගත්තා. එතකොටම අක්කා ඇත්ත පෙන්වන කණ්ණාඩිය හිම රජුගේ මූණ ළඟට ඇල්ලුවා. හිම රජු එයාගේ පුංචි කාලේ සෙල්ලම් කරපු හැටි සතුටින් හිටපු දේවල් ඒ කණ්ණාඩියෙන් දැක්කා. ඒ වෙලාවෙම නපුරු හිම රජු නපුරුකම සිය වෙලා ගිහිල්ලා පුංචි කුමාරිකාවක් බවට පත් වුණා. හරි. දැන් මම මේ ওই කතාව නිකන් සාරාංශයක් ඔය දුන්නේ. හරිද? ඔයගොල්ලෝ පුළුවන් නම් ගෙදරින් අවසර තියෙනවා නම් අවසර අරගෙන ඕන නම් පුළුවන් මේ හිම රජින වගේ කතාව පොඩ්ඩක් බලන්න. මොකද ඒ වගේ නිර්මාණාත්මක බන්ධයකින් රචනා කරපු එකක් තමයි හිම රජින වගේ කතාව. හිම රජින විතරක් නෙවෙයි බොහෝ කතා. ඔයගොල්ලෝ බලලා ඇති මේ වෙද්දි. මම ඔයගොල්ලෝ අමුතුවෙන් කියන්න ඕන එකක් නෙවෙයි. කොහොම නමුත් පුළුවන් නම් ඔයගොල්ලෝ ඒ වගේ කතාවක් බලන්න. බලන එකේ බලාපොරොත්තුව තමයි එහෙම බලන එකේ බලාපොරොත්තුව තමයි නිර්මාණාත්මක ප්‍රබන්ධයක ලක්ෂණ. දැන් ඒව එකක්වත් නිර්මාණාත්මක ප්‍රබන්ධය දැන් මේවා විශේෂයෙන්ම අභව්‍ය නැත්තම් වෙන්න බැරි දේවල්නේ. අභව්‍ය දේවල්නේ. ඒව වුණත් අපිට පොඩි පරිශීලනයක් කරගන්න පුළුවන්. අභව්‍ය වුණත් යම්කිසි රසයක් අපි කැමති ඒ වගේ කතාවලට.
ඒ වගේ එකක් තමයි අපි මේ සාකච්ඡා කරන කතාව. එතකොට දැන් හැඳින්වීම තුල තියෙන පාඩම් කරගත්තු කාරණා වලට ඔබගේ අවධානය යොමු කරන්නම්. පාඩම තුල තියෙන හැඳින්වීමේ මෙන්න මේ ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න ඕන. මොකද අතනට ලියන්න වෙන නිසා. යනුව ගත්තාම අපිට පේනවා එකක් පළවෙනි ප්‍රශ්නේ අපි දැක්කා අපි හඳුනාගත්තා නිර්මාණාත්මක ප්‍රබන්ධයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට නිර්මාණාත්මක ප්‍රබන්ධයක් විශේෂයෙන්ම රචනා කරනකොට ඒක රසවත් කරගන්න නිර්මාණකරුවා භාවිත කරන උපක්‍රම මොනවද කියලා. ඒ වගේම නිර්මාණාත්මක ප්‍රබන්ධයක් අවසානයේ නිර්මාණකරුවෙක්ගෙන් කතාවක් අවසානයේ පාඨකයාට ලැබෙන උපදේශයක් නැත්නම් ජීවිතාදර්ශයක් මොකක්ද කියලා හඳුනා ගැනීම. ඒ වගේම අදාළ පාඩම අපේ පාඩම් අංක 10 රචනා කරලා තියෙන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ නයිටින්ගේල් කියන කතාව විශ්ලේෂණ බව අපි දැනගන්න ඕන මතක තියාගන්න. ඒ වගේම ඔහු ඩෙන්මාර්ක් ජාතිකයොත් බවත් උපත 1805 දිත් විපත 1875 දිත් දුණු බවත් ඉගෙන අවුරුදු 70ක් ආයුවලකට ගිහිල්ලා තින්නේ. ඒ වගේම ඔහු නවකතා නාට්‍ය කාව්‍ය බොහෝ රාශියක් රචනා කරලා තියෙන බවත් විශේෂයෙන්ම ළමයින් වෙනුවෙන් ඔහු ලියපු කතාවලින් ලෝක ජනප්‍රිය නිර්මාණ බවට පත් වෙලා තියෙන විශේෂයෙන් පුජිතිය කිඳුරිය අවලස්සන තාරාව හිම රැජින වගේ ඒ වගේම නයිටින්ගේල් වගේ ඒවා මේ නිර්මාණ ඔයගොල්ලන්ට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ පොඩ්ඩක් එකක් දෙකක් අරගෙන බැලුවට කමක් නැහැ. එකක් දෙකක් විතර අරගෙන බලන්න පුළුවන් නම් අපේ පාඩම වල අදාළ නිසා. අපි යනවා කතාව මම හිතන ඔයගොල්ලෝ කියවගෙන ඇති කියලා මේ වෙද්දී බොහෝ දැන් කියවනවා අය නම් මේවා කියවනවා අනිවාර්යෙන්ම අපි පන්තියේ පාඩම සාකච්ඡා කරන ගමන් බලාගෙන ඉන්නේ නැහැ. මේ පාඩම අවසානයේ ඔයගොල්ලෝගෙන් මම අහනවා මෙන්න මේවට උත්තර වුණ ඔයගොල්ලෝගෙන්. එකක් තමයි කවුද කිව්වේ කාටද කිව්වේ? ඊළඟ එක තමයි මේ කතාව තුලින් අපි ජීවනාර්ථය අපේ ජීවිතේට එකතු කරන ජීවනාර්ථයන් මොනවද? අපේ ජීවිතේට එකතු කරන අර්ථයන් මොනවද? ජීවනාර්ථයන් මොනවද කියලා මම ඔයගොල්ලෝගෙන් අහනවා. ජීවිතේට එකතු කරන අර්ථයන් මොනවද? පාඩම කියවලා විතරක් වැඩක් නැහැ. පාඩම රස විඳලා විතරක් වැඩක් නැහැ. අපි එකතු කරන ජීවනාර්ථයන් මොනවද? ඊළඟට ඔයගොල්ලෝ මතකයේදී පාඩම ආරම්භයේ හැඳින්වීම තුල තිබ්බා ප්‍රබන්ධයක් නිර්මාණයක් රසවත් කරගන්න නිර්මාණකරුවා භාවිතා කරන දේ තියෙනවා. මම ඔයගොල්ලෝගෙන් එතෙන්දී අපි දැක්කා හඳුනාගත්තා භාවිතා කරන භාෂා විලාසය. ඊළාට ඒක උපමා භාවිතා කිරීම, රූපක තියෙන රූපක භාවිතා, අනුප්‍රාස වදන් භාවිතා කිරීම වගේ දේවල්. ඒ වගේම අපි ගත්තොත් එහෙම චරිත වර්ණනා කරන ආකාරය, ඒ වගේම අපි ගත්තොත් එහෙම අවස්ථා හා සිද්ධි නිර්මාණය රසවත් කරන්න ඉවහල් වෙනවා. දැන් මම ඔයගොල්ලෝගෙන් අහනවා මේ කතාවේ මේකේ මොනවද අවසානයේ අහන එකක් මම කියන්නේ මේ නිර්මාණය සාර්ථක කරගන්න නිර්මාණකරුවා භාවිතා කරපු නිර්මාණ උපක්‍රම මොනවද කියලා මම ඔයගොල්ලෝගෙන් අහනවා. නිර්මාණ උපක්‍රම මොනවද කියලා ඔයගොල්ලෝගෙන් අහනවා. ඒක නිසා ඒවට අවධානය යොමු කරනවා. මම දැන් ඉස්මතු කරන්න මෙන්න මේවා නිර්මාණකරුවා යොදාගත්ත උපක්‍රමයන් කියලා නිර්මාණය සාර්ථක කරන ඔයගොල්ලොත් ඒවා අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්නට ඕන. අපි යන එක්බන් කරලා යමු කතාවට. ඔයගොල්ලොත් මේවා කියවගෙන ඇති කියව ගන්නට ඕන. නමුත් අදාළ ආංශ කිරි අවධානයෙන් කෙටියෙන් තියෙන නිසා කතාව මම ඉදිරිපත් කරගෙන යනවා. ඒ වගේම අදාළ අවස්ථාවලට ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න එහි තියෙන වැදගත් කාරණා ඉස්මතු කරගන්න ගමන්. ඉදා ඈත කාලයේහි චීනයෙහි අගනා පාෂාණයෙන් තැනූ දැකුම් කළු මාලිගාවක තේජෝ බල පරාක්‍රම යුතු අධිරාජ්‍යයක් වාසය කළේ. අධිරාජ්‍යයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් බලය ව්‍යාප්ත කරගන්න කෙනෙක්. අධිරාජ්‍යයක් කියලා කියන්නේ බලය ව්‍යාප්ත කරගන්න කෙනෙක්. තමන්ගේ රටට වෙනත් රටවල් යටත් කරගෙන තියාගෙන රජතුමා තමයි අධිරාජ්‍ය කියලා. තමන්ගේ රටත් එක්ක දැන් අශෝක අධිරාජ්‍ය. අශෝක රජතුමානේ අශෝක අධිරාජ්‍ය කියලා කියන්නේ ඔහු වෙනත් රාජ්‍යයන් පවා තමන්ගේ රාජ්‍යයට යටත් කරගත්තා. ඒතර අධිරාජ්‍ය කියලා කියන්නේ රාජ්‍ය රටවල් අල්ලගෙන ව්‍යාප්ත කරගෙන හදාගත්තු කෙනෙක් අධිරාජ්‍ය කියලා. ඒතර අධිරාජ්‍ය කියලා කියන්නේ එහෙමයි. මට කියනකො දැකුම් කළු කියලා කියන්නේ මොකක්ද කියලා? දැකුම් කළු. දැකුම් කළු කියලා කියන්නේ අලංකාර. දැකුම් කළු. ඔයගොල්ලෝ මයික් පොඩ්ඩක් කතා කරන්න හැමෝම එකපාරට. නමුත් දන්න උත්තරයක් අහුවොත් ඒකට කියන්න. හරිද? දැකුම් කළු කියන්නේ මොකක්ද? දැකීමට ආසාවක් ඇතිවන දැකුම් කළු කියලා කියන්නේ දැකීමට ආසාවක් ඇතිවන දැකුම් කළු කියලා කියන්නේ. කියලා ලස්සනයි නැත්තම් සුන්දරයි. තේජෝ දැන් මේ වචන ඔයගොල්ලෝ මතක තියාගන්න පැන්සලක් තියෙන ලකුණු කරගත්තක් කමක් නැහැ පොතේම. ඇසට ප්‍රිය ඔව් ඇසට ප්‍රිය නැත්තම් දැකුම් කළු කියලා කියන්නේ දැකීමට කැමති කියන අදහස නැත්තම් දැකීමට ආසාවක් ඇති. ඊළඟට තේජෝ කියලා කියන්නේ මොකද්ද තේජෝ කියලා කියන්නේ? තේජස නැත්තම් මොකද්ද? තේජෝ කියලා කියන්නේ මොකක්ද? තේජෝ කියලා කියන්නේ මොකක්ද? තේජෝ කියලා කියන්නේ තේජාන්විත බව.
තේජාන්විත බව. උතන තේජෝ කියලා කියන්නේ තේජාන්විත බව. රාපෝ තේජෝ වායෝ කියන කොටසෙන් එකක් නෙවෙයි ඔයි. තේජෝ කියන්නේ දැන් බල සම්පන්නකම නැත්නම් බලවත් භාවයේ තේජෝ කියලා කියන්නේ. ඒ වගේම ඒ වචන දෙයක් බල පරාක්‍රමය. බල පරාක්‍රමය කියලා කියන්නේ බල පරාක්‍රමය කියලා ගන්නේ බලය බල පරාක්‍රමය. බල කියන එක නම් බලය කියලා පරාක්‍රමය කියලා කියන්නේ. බල පරාක්‍රමය කියලා කියන්නේ මොන වගේ එකක් වෙන්න පුළුවන්? බල පරාක්‍රම. බලයෙන් වැඩි. බලයෙන් වැඩි. වැඩි. බලයෙන් වැඩි. ඔව් බලයෙන් සහ වීරත්වයෙන් යුත් බල පරාක්‍රමය කියලා බලයෙන් සහ වීරත්වයෙන් යුත්. බලයෙන් සහ වීරත්වයෙන් යුත්. මේ වචන පුතා ලකුණු කරගන්න. හරිද? ලකුණු කරගන්න කියලා ලියන්න නෙමෙයි. පුළුවන් අය පෙන්සලක් අරගෙන යටින් ඉරක් ඇඳලා ඒවට අවධානය යොමු කරන මේ වචන වැදගත් අපි. මොකද අපේ වාක්කෝෂයත් අපි පෝෂණය කරගන්න සිංහල විශ්ීකරණ ගැනීම බලාපොරොත්තු වෙන බල පරාක්‍රමයෙන් බලයෙන් සහ වීරත්වයෙන් යුතු. ඒත් අපි කියනවා මේ කායික ශක්තිය යුක්ත කියලා ගත්තත් කමක් නැහැ. හරිද? අධිරාජ්‍ය කියන්නේ කවුද කියලා මම ඒ ඡේදය තුල සාකච්ඡා කරා. අධිරාජ්‍ය කියලා කියන්නේ තමන්ගේ රාජ්‍යෙට වෙනත් රාජ්‍යයන් යටත් කරගන්නපු අයට. නැත්නම් රජතුමාට. තමන්ගේ රාජ්‍යයට අමතරව වෙනත් රාජ්‍යයන් ඇඳලා නැත්නම් බලයෙන් එකතු කරගන්නපු අය. මාලිගාව වටා නන් පැහැයෙන්. නන් පැහැයෙන් කියලා කියන්නේ මොකද්ද නන් පැහැයෙන් කියලා කියන්නේ? විවිධ පැහැ ආ විවිධ පැහැ. නන් පැහැයෙන් කියලා කියන්නේ විවිධ වර්ණයෙන් නොඑක් පැහැයෙන්. නොඑක් පැහැයෙන් යුත් සුවඳ මලින් පිරි පාට. රුක් සහිත වනෝද්‍යානයක්. වනෝද්‍යානයක් කිව්වේ මොකටද? වන උද්‍යාන. වනාන්තරයක් වනාන්තරයක්. සුන්දර වනාන්තරයක්. වනාන්තරයක්. සුන්දර වනාන්තරයක්. එහි ඇති රිදී සීනු එල්ලන ලද මල් වලින් නැගෙන කිංකිණි නාදයේ දේවායේ සුන්දරත්වයේ දුටු දුටුවන් සිත් බැඳ ගැනීම සමත් වේ. දැන් ඔයි ඔතන කරන්නේ පොඩි වර්ණනයක්. රිදී සීනු කියලා කියන්නේ රිදී සීනු කියලා කියන්නේ මොකටද? මොකටද රිදී සීනු කියලා කියන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙන රිදී සීනු. රිදී පාට රිදී වර්ණේ දාන රිදී වර්ණේ අන්නේ රිදී පාටින්. රන් පාට රිදී පාට නේද? රිදී පාට කියන්නේ නිකන් සුදු පාට හුරු පාටක් නේ රිදී කියලා කියන්නේ. ඒක රිදී පැහැයෙන් යුක්තව හදලා තියෙන පුංචි ගන්ටාර වලට තමයි කියන්නේ සීනුව කියලා. ගන්ටාරය කියලා ටිකක් ලොකු එකක් නේ. සීනුව කියලා කියන්නේ කුඩා කුංචි එකක්. ඒකට අපි කියන රිදී සීනුව කියලා කියන්නේ රිදියෙන් හදපු සීනුවට. රිදී කියන ලෝහෙන් හදලා තියෙන සීනුවට තමයි රිදී සීනුව කියලා කියන්නේ. ඊළඟට මේ මල් නැගෙන කිංකින් ආදීද ඒවයි සුන්දරත්ව දුරවන් සිත බැඳගෙන තමයි. දැන් හේතුව තමයි දැන් මේ අධිරාජ්‍යයාගේ මාලිගාව සහයවට දකින්නගේ සිත් ඇතුලේ තබා ගන්න හේතුවක් තියෙන. තමයි මාලිගාව වටා තියෙන විවිධ වර්ණීය මල් වලින් පිරුණු වනෝද්‍යාන නැත්නම් වනෝද්‍යානය. ඒ වගේ මේ මල් වලින් එන සුන්දරත්වය නේද? ඒ කියන කාරණා තමයි මේකට හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට උද්‍යානයේ සිට සයුරු ඉමතෙක්. සයුරිම කියලා කියන්නේ මොකද්ද සයුරිම කියලා කියන්නේ? සයුරු ඉම කියලා කියන්නේ වෙරළ තෙක් විහිදුණු මහා වනයේකි. ඒ ලස්සනට සින්දු කියන කිරිලියක් වූ අය ඇයි පුතා මෙතන ඌආය කියලා අවසන් කරලා තියෙන්නේ? ස්ත්‍රීලිංග කිරිලිය ස්ත්‍රීලිංග නිසා. කිරිලියක් කියන වචනේ ඒක වචන ස්ත්‍රීලිංග නිසා. කිරිලියක් කියන වචනය ස්ත්‍රීලිංග ඒක වචන වදයන් නිසා තමයි ඌආය කියලා අවසන් කරලා තියෙන්නේ. හරිද? ඇගේ කන්කලු ගායනය. කන්කලු කියලා කිව්වේ කනට මිහිරි කනට මිහිරි. කන්කලු ගායනය කතරම් දැයි කිව්වොත් වැඩප අධික වූ දුප්පත් මසුන් මරන්නෝද ඒ ගායනෙන් අමන්දානන්දයටපත් වූ. මොකක්ද අමන්දානන්දය කියලා කියන්නේ? සතුටට මොන සතුට? අමන්දානන්දේ සතුට නෙවෙයි ඊටත් එහා ගිය එක අමන්දානන්දය කියලා කියන්නේ. නොමද සතුටට තමයි අමන්දානන්දය කියලා කියනවා. තද බල සතුටක්, නොමද සතුටක් නේද? එතකොට ලොකු සතුටක් දෙනවද අමන්දානන්දය කියලා? අමන්ද ආනන්දය.
අමන්ද ආනන්දය තමයි අමන්දානද. හරිද? හරි. සෑම රටකින්ම පැමිණි සංචාරකයෝ අධිරාජ්‍යයේ ප්‍රෞಢ මාලිගයත් මලින් පිරි උද්‍යානයත් නරඹා ඒ වායේ සුන්දරත්වය අගය කළ සෑම රටකින් පැමිණි සංචාරකයෝ. සංචාරකයෝ කියන්නේ කාටද? විදේශයන්හි ඇත්තට වලින් පැමිණි සංචාරකයින්. රට වලින් පැමිණෙන රට වලින් පැමිණෙන මොන අයද? සුන්දරත්වයේ නැරඹීම සඳහා පැමිණෙන අයට තමයි සංචාරකයෝ කියන්නේ. රට වලින් පැමිණෙන සුන්දරත්වයේ නැරඹීම රට වලින් සුන්දරත්වයේ නැරඹීම සඳහා රටකට පැමිණෙන අයට තමයි සංචාරකයෝ කියලා කියන්නේ. හරිද? හරි. එතකොට මෙතන තියෙන වචනයක් proud. මොකද්ද proud කියලා කියන්නේ? proud මාලිගයත් proud කියලා කියන්නේ විශිෂ්ට. proud කියලා කියන්නේ විශිෂ්ට. නැත්නම් විශාල මාලිගයත් මලින් පිරි උද්‍යානයන් තරබය සුන්දරත්වයට අගය කළ. එවුන් ඇවිල්ලා දැන් රටේ තියෙන සුන්දර දේවල් බලන්නේ සංචාරකයෝ එන්නේ. ඒ ආවෙන් පස්සේ මේ අධිරාජ්‍යයේ මාලිගාවත් විශාල මාලිගාවත් ඒ මාලිගාව වටේ තිබුණු මේ සුන්දර මේ මලින් පිරි තියෙන උද්‍යානයන් නරඹලා ඒව දැකලා සුන්දරත්වය අගය කරා. හරිද? එහෙත් පුංචි කිරිල්ලියගේ ගායනයේ ඇසූ කල්ලි අන්සයලට වඩා ඒ අතිශයින් මිහිරි බව ඔහු ප්‍රත්‍යක්ෂයෙන් දත් කිරිල්ලියගේ. මොකද පුතා ප්‍රත්‍යක්ෂයෙන් කියලා කියන්නේ? ප්‍රත්‍යක්ෂයෙන් ඇත්තෙන්ම පැහැදිලිවම අනිවාර්යයෙන්ම කියන එක. ප්‍රත්‍යක්ෂයෙන් අනිවාර්යයෙන්ම කියන එකක්. නැත්තම් පැහැදිලිවම කියන එක. ප්‍රත්‍යක්ෂයෙන්. අධිරාජ්‍යයේ මාලිගාවත් උද්‍යානත් පුංචි කිරිලියගේ මధుර ගායනයත් අල්ලා බොහෝ ප්‍රබන්ධ කළ පළවිය. මේ ප්‍රබන්ධයක් අධිරාජ්‍ය අතරදපත් වී. දැන් සංචාරකයෝ එන්නේ මොකටද? රටකින් රටකට යන පිරිස සංචාරකයෝ වුන් යන්නේ ඒ රටේ තියෙන සුන්දර දේවල් බලන්න. සංචාරකයෝ සුන්දරත්වය බලන්න. දැන් අපේ රටේ ගත්තොත් එහෙම අපේ රටේ බොහෝ සුන්දර තැන් තියෙනවා. නේද? ගාල්ල දිස්ත්‍රික්කය ගත්තත් බොහෝ සුන්දර තැන් තියෙනවා. මේ ගාල්ලෙන් පටන් ගත්තාම ගාල්ල දකුණු පළාත විශේෂයෙන් වෙරළ තීරය ගත්තාම සුන්දර වෙරළ තීරයක් ලෝකයේ සුවිශේෂ වෙරළ තීරයක්. ඒකට හේතුවක් තමයි සුන්දර වෙරළ තීරයක් වෙන්නට හේතුවක් තමයි රන්වන් පැහැයෙන් යුක්ත වැලි තලාවක් තියෙන නැද වැල්ලක් තියෙන්නේ අපේ රටේ තියෙන මේ වෙරළ තමයි. ලෝකෙම ගත්තාම සුන්දරම වෙරළක්. ඊළඟට වෙරළ ආසන්නයේ තියෙන කොරල් පර වලින් යුක්ත වීමත් තව කාරණාවක්. ඊළඟට අපේ රටේ ගත්තාම තවත් සුන්දරත්වයක් තමයි සංචාරකයෝ ආකාශයෙන් දිනා ගන්න දකුණු පළාත ගත්තාම අපිට තියෙන ගාලු කොටු පවුර. ඒ වගේම අපිට අදාළව තියෙන කොට්ටෝ රක්ෂිත වනාන්තරය. ඒක බලන්න කොච්චර සංචාරකයනවද? කන්නලිය වනාන්තරය නේද? ඊළඟට එතනින් එහා ගියන් පස්සේ ඒ එතනින් එහාට තව ගියාම නෙළුව වගේ ප්‍රදේශ ලංකම් වගේ ප්‍රදේශ ඒ වගේ තියෙන සුන්දර දියඇලි නේද? දූලියැල වගේ දියඇලි. මේ ඔක්කොම ඊළඟට එතනින් එහා ගියාම සිංහරාජය. මේ සියල්ලම සංචාරකයෝ ආගම. සංචාරක කියලා යමක් නරඹලා එහි සුන්දරත්වය විඳගෙන යන්නේ පිරිසක්. සුන්දරත්වය විඳගෙන යන්නේ පිරිසක්. ඒ නිසා ඒ සුන්දරත්වය විඳ ගන්න එන අයට තමයි සංචාරකයෝ කියලා කියන්නේ. හරිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඒ එන සංචාරකයෝ ඇවිල්ලා හරනම් පොත් ලියන්න ඕන මොකක් ගැනද? මොකක් ගැනද පොත් ලියන්න ඕන? මොකක් ගැනද පොත් ලියන්න ඕන හරිනම්? වඩාත්ම සුන්දර දේ ගැන ලියන්න ඕන. මාලිගාව ගැන ලියන්න නේද? රජතුමා හිතන් ඉන්නේ මගේ මාලිගාව, අධිරාජ්‍ය හිතන් ඉන්නේ මගේ මාලිගාව, මගේ සුන්දර උද්‍යානය, වනෝද්‍යානය තමයි ලස්සනම. ඉතින් ඒක ගැන තමයි හරිනම් ලියවෙන්න ඕන. හැබැයි ලියන්නේ ඒක ගැන නෙමෙයි. රජතුමාවත් දන්නේ මෙන්න ලියලා තියෙන වෙනත් දෙයක් ගැන. හරිද? වෙන දෙයක් ගැන ලියලා තියෙන්නේ. ඒතර මේ බොහෝ අය මේ ප්‍රබන්ධ කළේ ඒ ප්‍රබන්ධ අධිරාජ්‍ය අතරත් පත් වෙලා තියෙනවා. හරිද? තම උද්‍යානයේ සින්දු කියන පුංචි කිරිල්ලයක වසන බැව් එමගින් දැනගත් අධිරාජ්‍ය බෙහෙවින් විශ්වයටපත් වේ. බලපුතා විස්මය කියන වචනේ ලියලා තියෙන හැටි බලන්න. අක්ෂර වින්‍යාසය විස්මය. මට වචන කීපයක් අතහැරන ඔයගොල්ලෝ විස්තර කරන්න. මధుර කියන වචනේ තේරුම මොකක්ද? මధుර. ලස්සන. මధుර කියලා කියන්නේ රසවත් නැත්නම් මිහිරි කියන අදහස. මధుර කියලා කියන්නේ රසවත් නැත්නම් මිහිරි කියන එක. ඊළඟට අපි මෙතන තියෙනවා මේ මధుර ගායනත් අලලා. අලලා කියන වචනේ අර්ථය අලලා. මොකද්ද? මధుර ගායනත් අලලා බොහෝ ප්‍රබන්ධ කළා කියන එක. අලලා කියන වචනේ තියෙනවා. සම්බන්ධ කරලා ප්‍රබන්ධ කළා කියන එක අදහස. හරිද? අලලා කියන්නේ. ඊළඟට විස්මය. විස්මය කියන වචනට අවධානය යොමු කරන්න ලියන හැටි එකක්. ලියන්නේ කොහොමද? දන්තජ ස ලියන්නේ. හැබැයි අපි කියන්නේ කොහොමද බලන්න විස්මය කියන එක?
විශ්මය කිය. විශ්මය කියලා කියන්නේ විස්මය. අපේ භාෂාවේ තියෙනවා වචන වර්ග දෙකක්. ලියන ආකාර දෙකක්. එකක් තමයි සමහර වචන තියෙනවා කියන විදිහට ලියන්න බෑ. අපි කියන්නේ අපි උච්චාරණය කරන රටාවට ලියන්න බෑ. උදාහරණයක් තමයි විස්මය කියන එක. අපි විස්මය කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ විස්මය දනවනවා කියලා. හැබැයි අපි ලියන්නේ කොහොමද විස්මය දනවනවා කියලා. තව වචනයක් කියන්නේ ඒ වගේ. තව එකක් කියන්නේ ඒ වගේ. අපි කියන්නේ කොහොමද? සීග්‍රයෙන් යනවා කියලා. නේද? අපි කියන්නේ සීග්‍රගාමී දුම්රිය කියලා. හැබැයි ලියන්නේ කොහොමද? ශීක්‍රකා. සීග්‍රගාමී කියලා තාලු දෙස. ඊළඟට අපි කියන මේ මම විශිෂ්ට වැඩක් කරා කියලා. විශිෂ්ට ලියන්නේ කොහොමද? මහ ප්‍රාණායනද ලියන්නේ? නෑ, අල්ප ප්‍රාණායන ලියන්නේ. නේද? අන්න ඒ වගේ වචන බොහෝ තියෙනවා. කියන විදිහට නෙමෙයි ලියන්නේ. මේ ඒ වගේ එකක්. ඊළඟට මට කියන විස්මය කියන එකේ තේරුම. පුදුම සහගත. මවිත ඒක නැත්නම් ආශ්චර්ය. දැන් අපි කියනවා මවිත ආශ්චර්ය කියලා කියනවා. හරි. පුදුමය. පුදුමය කියන එක. ඒ වචන වලට අවධානය යොමු කරන්න. මෙන්න මේ රාජ්‍ය සභාව කැඳෙව්වා. මේ පුදුමයට පත් වෙන රාජ්‍ය සභාව කැඳෙව්වා. මේ ඇයි රාජ්‍ය සභාව කැඳෙව්වේ? සින්දු කියන කිරිල්ලිය ගැන විස්තර හොයන්න. ගැන දැනගන්න. සිද්ධ කියන. හරි. මෙතනට නිකන් පොඩ්ඩක් ඔය කියපු ටික එතෙන්ට නිකන් නැවත ටිකක් කියව ගන්න අපෝ. හරි. එතකොට දැන් රාජ්‍ය සභාව කැඳවනවා. මොකටද කැඳවන්නේ? මේ පොතකින් දැනගන්නවා. Taman දන්නේ නැහැ තමන්ගේ රටේ මේ අනෙක් රටවල් අල්ලන් ඉන්න පුද්ගලයෙක් අධිරාජ්‍ය කියලා ගන්න. එයා දන්නේ නැහැ. එයා හිතාගෙන එයාගේ මාලිගාවයි එයා ඒ මාලිගාවත් එක්ක තියෙන මල්වත්තයි වනෝද්‍යානය තමයි සුන්දරත්වයෙන් ඉෂ්ටම එක කියලා. හැබැයි මෙන්න පොලේ පොතක් ලියලා එනවා මේ මාලිගාව ආසන්නයේ අර වනාන්තරයේ ඉන්න කිරිල්ලියකගේ හඬක් පිළිබඳව නැත්නම් එයාගේ මිහිරි ගායනය තමයි සුන්දරත්වයෙන් යුක්ත කියලා. හරිද? හරි බලමු. මෙන්න මෙතනින් මේ අවස්ථාව සම්බන්ධ ටිකක් තියෙන විශේෂ අවධානය යොමු කරන කවුද කිව්වේ කාටද කිව්වේ හෝ කවුද මෙහෙම හිතුවේ කියන එක අවධානය යොමු කරන්නට ඕන බලන්න. මේ පොත්වල සින්දු කියන දැන් රාජසභාව කැඳෙව්වා. රාජසභාව කැඳෙවෙන් පස්සේ රජතුමා අහනවා මෙන්න මෙහෙම අධිරාජ්‍ය අහනවා මෙහෙම මේ පොත්වල සින්දු කියන අරුම පුදුම කිරිල්ලියක් මාගේ රාජධානියේ සිටින බව ලියා තිබෙනවා. මට මේනතුරු ඒ වගක් නොකිව්වේ ඇයි? මට එහෙම එකක් කිව්වේ නැත්තේ ඇයි? මේ මාලිගාවේ මෙන්න මෙහෙම අපේ රාජ්‍ය මෙන්න මෙහෙම කෙනෙක් ඉන්න මට කවුරුත් මේ ගැන කිව්වේ නැත්තේ මොකද කියලා රජතුමා අහනවා කාගෙන්ද අහන්නේ රාජ්‍ය සභාවෙන් තමයි විමසීමට ලක් රාජ්‍ය සභාවෙන් අහනවා. රාජ්‍ය සභාවක් කියලා කියන්නේ මොකටද? මොකක්ද රාජ්‍ය සභාවක් කියලා කියන්නේ? රජු ඇතුළු පිරිස රජතුමා ඇමතිවරු උපදේශකයෝ නේද? රජතුමා ඇමතිවරු උපදේශකයෝ අනුශාසක ඇතුළු ඔක්කොම එකතු වෙලා මුණ ගැහිලා සාකච්ඡා කරන තැනට තමයි රාජ්‍ය සභාව කියලා කියන්නේ. රාජ්‍ය සභාව කියලා කියන්නේ. හරිද? රාජ්‍ය සභාව කියලා කියන්නේ එහෙම එකකට. හරි බලන්න. අධිරාජ්‍ය අප දැන සිටියේ නැහැ. ඒබඳු කිරිලියක් ගැන. අධිරාජ්‍යාණෙනි අපි දැන සිටියේ නැහැ ඒබඳු කිරිලියක් ගැන. රාජ්‍ය සභාව කියන අනේ සමාකරම දෙවියන් වහන්සේ අපි නම් එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ. එහෙම කිරිලියක් ගැන අපි දැනගෙන නැහැ. ඔව් ගරුසරව කියා සිටියේ. ගරුසරව ගෞරවයෙන් යුක්තව. හරිද? හරි. ඊළඟට අනික පොත්වල තියෙන හැම දෙයක්ම ඇත්ත විය නොහැකි. අධිරාජ්‍යාණනි ඔහු තවදුරටත් පැවසුවා මේ අවස්ථාවේ මගහැරලා යන්නත් එක වෙන්නට ඇති. රාජ්‍ය සභාවේ කියනවා අනික පොත්වල තියෙන හැම දෙයක්ම ඇත්ත වෙන්නත් බෑ කියලා. හරිද? හරි. නෑ එහෙම වෙන්න බෑ. මේ ජපානයේ අධිරාජ්‍යය පොතක්. මේක ජපානයේ අධිරාජ්‍යය. ජපානයේ අධිරාජ්‍යය ඒ කවුද එතකොට? ඒ මොන වගේ රජ කෙනෙක්ද එතකොට? එයාත් ලෝකේ අනෙක් රටවල් අල්ලගෙන
රාජ්‍ය පිහිටුවා ගනිපු කෙනෙක්. එයත් අධිරාජ්‍යයෙක්නේ. ප්‍රධානියෙක්. වෙනත් රාජ්‍යන අල්ලගන්නේ. එහි තොරතුරු අසත්‍ය විය නොහැකියි. ඒකේ තොරතුරු අසත්‍ය වෙන්න බෑ. ඒ අරුම් පුදුම කිරිලියද කිරිලිය අද සන්ධ්‍යාවට පෙර මා හමුවට පමුණුවන්න. එසේ නොවුනහොත් ඔබ හැමදෙන ඇතුල් ලවා පාවා මරණයට පත් කරනු ඇති. අධිරාජ්‍යයා නියෝග කළේ වහාම දවස් වෙනකොට ඒ කිරිලිය ගැන මාව දැනුවත් කරන්න ඕනේ. එහෙම නැතුනොත් ඇතුල් ලවා පාගල සිළු දෙනාම මරණයට පත් කරනවා කියලා අධිරාජ්‍ය නියෝග කරා. මොකද නියෝගයක් කියලා කියන්නේ? අනකිරීමක් කරා. යුවරජය ඇතුළු මුළු රාජ සභාවම කලබලටපත් වූ මාලිගාවේ අස්සක් මුල්ලක්. මොකද පුතා අස්සක් මුල්ලක් කියන වචනේ අදහස? හැමතැනම. මොකද්ද මේ මොන ප්‍රයෝගයක්ද භාෂාවේ? මොන වර්ගයේ වචනයක්ද කාණ්ඩයක්? අස්සක් මුල්ලක්. ඉලකියා ඈ? ඉංගිලකියා යුගල පදයක් නේද? අස්සක් මුල්ලක් නෑ. හරි සෙව්වත් පුංචි කිරිලිය ගැන දන්නා කිසියෙක් ඔවුන්ට හමු නොවේ. අති දැන් ඔහු හොයන්නේ කොහෙද? මාලිගාවේ තමයි හැමතැනම හොයන්නේ. ඇයි මාලිගාවේ හොයන්නේ? ඇයි මේ කිරිල්ලිය ගැන මාලිගාවේ හොයන්නේ? මාලිගාවේ ඉන්නවා කියලා. අර පොතේ තියෙන්නට නැතුව ඇති කොහෙද ඉන්නේ කියලා නේද? අධිරාජ්‍යයාගේ මෙහෙ ඉන්නවා කියලා තමයි ලියන්නේ ඇත්තේ. ඉන්න තැනක් ඒකේ තියලා තිබුණේ නැහැ. හැමතැනම මෙහෙ වස්සක් මුලක් කියලා ගන්නේ යුගල පදයක් හැමතැනම හෙව්වා. හොයලා බැරිම තැන මොකද උනේ? හෙව්වා අන්තිමේදී මාලිගාවේ මුළුතැන්ගේ කියලා කියන්නේ මොකක්ද? කුස්සිය සිටි මෙහෙකාර දෙවියකින් ඔවුන්ට හමුයි. දැන් අපිට හමුවෙච්ච චරිත ටික මතක් කරගෙන ඉක්මන් කරලා අධිරාජ්‍යයද? අපිට හමුවෙච්ච අධිරාජ්‍ය නේද? මොන අධිරාජ්‍යද? චීන අධිරාජ්‍ය. ඊළඟට මේ හමුන රාජ සභාව උද්දෘත අවස්ථා නේද? අධිරාජ්‍ය රාජ සභාව. ඊළඟට අපිට හමු වෙනවා ඊළඟ චරිතය මොකද්ද? යුවරජු හමු වෙනවා. ඊළඟ හමු වෙනවා ජපානයේ අධිරාජ්‍ය. කවුද? ජපානයේ අධිරාජ්‍ය. ජපාන අධිරාජ්‍ය අපිට යාව අවස්ථා සම්බන්ධව හමු වෙන්නේ නැහැ. නමුත් අපි ඔහුගේ චරිතයත් අපි හඳුනා ගමු. ඊළඟට වැදගත් චරිතයක් අපිට හමු වෙනවා. කවුද? මෙහෙකාර දැරියා. මුළුතැන්ගේ කියලා කිව්වෙ මොකටද? කුස්සිය ස්ථානයේට. හරිද? හරි. බලන්න. මම දන්නවා ලස්සන සින්දු කියන කිරිලි ඉන්න තැන. ලෙඩ වෙලා ඉන්න මාගේ දුප්පත් අම්මා බැලියමට මාලිගාවෙන් අවසරගෙන වනපෙතට ගොස් ඇය බලාපසු එන විට මහන්සියට කැලෑවේ ගිමන් හරිද්දී මම ඇයගේ ගායනය අහගෙන ඉන්නවා. ඒ ගායනය හරි මිහිරි. දැන් මේ මුළුතැන්ගේ මෙහෙකාර දැරිය මෙහෙකාරය සඳහා තමයි මේ මාලිගාවේ ඉන්නේ. ඒකේ ආහාර පිසින්නේ තමයි ඒවට උදව් කරන තමයි ඉන්නේ. ඇයගේ අම්මා අසනීප වෙලා ඉන්නේ. ඇය බලන ගෙදර ගිහින් එනකොට මේ වන අනාන්තරය මැදින් තමයි එන්නේ. කැලෑ මැදින් එනකොට ගිමන් හරින්න. මොකද්ද ගිමන් හරිනවා කියලා කියන්නේ? මහන්සිය දුරු කරගන්න. අන්න එහෙම නැවතුනහම තමයි ඇය අර ගායනය අහන්නේ. ඒ ගායනේ හරිම මිහිරි. පුංචි දැරිය ඔබ අපට ඇය සිටින තැන පෙන්වන්න මුළුතැන්ගේ හොඳ තනුතරක් සමග අධිරාජ්‍ය ආහාර ගන්න ඇයට බලන්නත් අපි ඔබ එක්කගෙන යන්නම්. මේ මොකද්ද පුතේ? අධිරාජ්‍ය ආහාර ගන්න හැටි බලන්න. කන හැටි බලන්නත් එක්කයි යන්න ඕන. එහෙනම් රජතුමා කන හැටි පෙන්වන්නේ නෑ හැමෝටම නේද? අධිරාජ්‍යයක ආහාර ගන්නකොට ඒක හැමෝටම බලන්න බෑ. ඔයගොල්ලෝ අර ඉස්සර පන්දක රූපවාහිනියම තිබිච්ච ඔය කොරියන් වගේ කතාවල එහෙම අධිරාජ්‍යයා කියන කෙනා ආහාර ගන්නකොට අනිත් අයට බලන්න දෙන්නේ නේද? ඉස්සෙල්ලාම ආහාර ගෙනිච්චන් පස්සේ ආහාර පිස්සුණු ප්‍රදාන කෙනා ඉස්සෙල්ලා පොඩ්ඩක් කන්නට ඕනේ හැම එකෙම ඩිංග එයා කනවා නේද? කාලා එහෙම තමයි ආහාර කෙලිම රජතුමාට දෙන්නේ. ඒකට රජතුමා ආහාර ගන්න හැටි බලන්න දෙන්නෙත් නෑ. කොහොම කෑමක් කනවත් දන්නේ නෑ අධිරාජ්‍ය. හරිද? එතකොට රජතුමා ආහාර ගන්න හැටි බලන්න දෙන්නෙත් නෑ. එයාගේ ආහාර සුපිරික්ෂාවටපත් කළා තමයි එතන ගෙනියන්නේ. දැන් බලන්න මෙයත් එහෙමයි. මේ දැරියට කියනවා අපිට ඒ අර නයිටින්ගල් ඉන්න තැන පෙන්නන්න මුළුතැන්ගේ හොඳ තනතුරකුත් තරම් දෙන්නම්. ඒ වගේම අධිරාජ්‍ය ආහාර ගන්න හැටි බලන්නත් එකයි යන්නම් කියලා කියනවා. ඔව් ඉල්ලීමට එකඟ වූවාය. හරිද? ඊළාට සින්දු කියන පුංචි කිරිලිය සොයන වනපෙතට යන ගමනට රාජසභාවේ බොහෝ දෙනාත් ඇය පසුපස ගමන් කළ. හරිද? විවිධ සතුන්ගේ රාව ප්‍රතිරාව මැදින් උද්‍යානයේද වනපෙත දහරා යනවුන්ට දැවැන්ත ගසක අත්තක läග සිටින පුංචි කිරිලිය දැක් ගැනීමට ලැබිනි. මොකද්ද උතන තියෙන වචනයක් රාව ප්‍රතිරාව කියලා. මොකද්ද රාව ප්‍රතිරාව කියලා කියන්නේ? මොකද්ද රාව ප්‍රතිරාව කියලා කියන්නේ?
හඬ මැටි හඬ සරලව ගත්තොත් රාවපති රාව කියලා කියන හඬ. නැත්නම් හඬේ ස්වභාවය. හඬේ අපි මේ මෙහෙම කියනවා අපිට පුළුවන් කියන්න මේ හඬෙහි පැතිර යාම රාවපති රාව. හඬෙහි පැතිර යාම වගේ එකක් තමයි රාවපති රාව කියලා කියන්නේ. හරිද? රාවපති රාව පුළුවන් වුණාලු. හරිද? ඊළඟට මොකද්ද දැවැන්ත ගසක් කියලා කියන්නේ? යෝධ විශාල ගසක් කියන එක. දැවැන්ත ගසක් කියලා විශාල ගසක් කියන එක. හරිද? දැරියගේ ඉල්ලීමෙන් පුංචි කිරිලිය නැගූ නාදය සියල්ලන්ගේම දෙසවන්නේ මිහිරි දෙසවන්නේ මී බඳු මී බිඳු හෙලන්නක් මෙන් විය. එතන තියෙනවා භාෂාවේ ලක්ෂණය. මොකද්ද තියෙන්නේ? උපමා අලංකාර. උපමා අලංකාර භාවිතයක්. ඒක මොකක්ද? උපමා අලංකාර භාවිතයක් කියන්නේ මොකක්ද? භාෂාව රස නැත්නම් ප්‍රබන්ධය රසවත් කරන් නිර්මාණකරුවෝ දාගත්ත උපක්‍රමයක්. නිර්මාණකරුවෝ දාගත්ත උපක්‍රමයක්. හරිද? හරි. ඊළඟට එම මිහිරි නාද අධිරාජයේ ඉදිරියේ පත්වාත ලෙස ඔහු ඇබෑගෑ පැතුව. ඊළඟට මගේ ගායනය වඩා මිහිරි වන්නේ මේ සුන්දර හරිත වනපෙත තුලයි. ඈ කියා සිටියාය. ඒත් අවසානයේ ඔවුන්ගේ ආයතනට එකඟ වූ අය. කොහොම නමුත් අවසානයේ කිව්ව කාරණාවට එකඟ වෙලා තියෙනවා. පුංචි කිරිලියගේ ආගමනය කියලා කියන්නේ පැමිණීම. අතන තියෙන ආයාචනය කියලා වචනය. මොකද්ද ආයාචනය කියලා කියන්නේ? ඉල්ලීම. ආයාචනය කියලා ඉල්ලීමක්. හරිද? ආගමනය කියලා කියන්නේ පැමිණීම. හරිද? ආගමනය කියලා කියන්නේ පැමිණීම. අපේක්ෂාවේ මාලිගාවේ අත්‍යුත්කර්ෂවත් කියලා කියන්නේ අත්‍යුත්කර්ෂවත් සරසා තිබුණලු. ඉතාම ඉහළින් අත්‍යුත්කර්ෂවත් කියලා කියන්නේ ඉතාම ඉහළ මට්ටමකින් විශිෂ්ට ලෙස හරිද සරසලා තිබුණලු. දහස් ගණන් ප්‍රදීපයන් ආලෝකයෙන් රජ මන්දිර දීප්තිමත් වුණලු. ප්‍රදීපයන් කියලා කියන්නේ මොනවද? ආලෝකය ප්‍රදීපයන් කියලා කියන්නේ දහස් ගණන් ප්‍රදීපයන්ගේ ආලෝක දහස් ගණන් ප්‍රදීපයන් ආලෝක කියන වචනේ ඊළඟ පස්සේ තියෙනවා. ප්‍රදීප කියලා කියන්නේ පහන්. ඒ කියන්නේ දහස් ගණන් පහන් වලින් ආලෝකමත් වෙලා රාජසභාව දීප්තිමත් වෙලා තිබුණලු. ඊළඟට නන් පැහැෙන් කියලා කියන්නේ විවිධ පැහැවල නොයෙක් වර්ණයෙන් යුතු සුන්දර මල් වල ලද පුංචි සිරුනාද දෙමින් පැවතින. ඊළඟට සුවිසල් ශාලාවේ මැද්දේ සවි කරන ලද රන්මුවා. පුතා රන්මුවා කියලා කියන්නේ රණින් තනවන ලද. තනවන ලද. එහෙනම් රිදිමුවා කියලා කියන්නේ ප්‍රදීයෙන් තනවන ඊයෙන් තනවන ලද. සෙල්මුවා කියලා කියන්නේ ගලින් තනන ලද. දෙවමුවා කියලා කියන්නේ දෙවියන් කරලා දේව පොඩ්ඩක් එකින් එක වචන පිළිවෙත අවබෝධ කරගන්න. රන්මුවා අත්තක්. ඒ කියන්නේ රත්තරන් වලින් හදපු අත්තක පුංචි කිරිල්ලිය සඳහා වෙන් කරලා තුන. අන්න අර කිරිල්ලියට රත්තරන් වලින් හදපු අත්තක් හදලා තිබුණා ඉන්න. හරිද? මුළු රාජසභාව ඔවුන්ට හිමි විසිතුරු ඇඳුමින් සැරසී පැමිණ සිටිය. කුඩා මෙහෙකාරට දොර ළඟ රැඳී සිටින අවසර ලැබිනි. සියල්ලන්ගේම අවධානය යොමු වූයේ අලු පැහැ පුංචි කිරිල්ලිය වෙතේ. අලු පැහැ පුංචි කිරිල්ලිය තමයි අවධානය යොමු කරන්න ලැබුණේ. අධිරාජ්‍යගේ ඇරුමින් පුංචි කිරිල්ලිය නැගෝ මිහිරි ගී සරින් හැමදිනාගේම හදවත් මුසපත්තිය. උදා මුසපත් වුණා කියලා කියන්නේ මොකක්ද? හදවත් මුසපත් වුණාලු. ඊටත් එහා ගිහිල්ලා මත් වුණා කියන එක ගන්න පුළුවන්. ඊට ටිකක් එහා ගිහිල්ලා හිතට දැනුණ අපි ගන්න සිහි නැති වුණාලු. හදවතට අක්‍රිය වුණා. නැත්නම් මුසපත් වුණා කියන අක්‍රිය වුණා වගේ. නැත්නම් අපි කියන මේ හදවතට සිහියක් නැතුණා. හදවතට දැනුනේ මොකක් වුණාද කියලා හිතා ගන්න බැරුණා. අමන්දානන්දරපත් වුණා වගේ නේද? නැත්නම් හදවතට හිතා ගන්න බැරි මොකක්ද උනේ කියලා මුසපත් වුණා. ඇගේ ගීනද දැඩි හදක් ඇති අධිරාජ්‍යගේ නැතර කඳුලක් නැංවීමට සමත් වී. අධිරාජ්‍ය හඬවන්න තරම් මිහිරි නාදයක් තමයි තිබිලා තියෙන්නේ. ඇගේ අධිරාජ්‍යගේ නදින් කෙතරම් සතුරු වේදයක්
පුංචි කිරිල්ලියගේ ගෙලවට රන් පටියක් පනවන්නටද ඔහු නියෝග කළේ. ඇය වෙත ගෞරව ස්තුතියද පළ කොට තෑගි දෙන්නට සූදානම් විය. මම දැක්ක අධිරාජ්‍යයේ ඇස්වල කඳුළු උනනවා. ඒ මා ලද උසස්ම ත්‍යාගයයි. කවුද කියන්නේ? පුංචි කිරිල්ලිය කියනවා. පුංචි කිරිල්ලිය කියනවා. නැවතත් වඩා ගීතාත්මකව ගැයුවා අය. මොකද්ද පුතා ගීතාත්මක කියලා කියන්නේ? ගීයක් ලෙස. ඔගොල්ලෝ තනියෙන් ඉන්නකොට පුළුවන් නම් මේ මම දැක්ක අධිරාජ්‍යයේ ඇස්වලට කඳුළු උනනවා. ඊය මා ලද උසස්ම ත්‍යාගයයි කියන එක ගීතයක් විදිහට කියන්න හොඳද? දැන් කියන්න පුළුවන් අය ඉන්නවනම් දැන් කියන්න. නැත්තම් මේ පාඩම අවසන් වුණාන් පස්සේ ඔයගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට ගීතයක් විදිහට කියනෝක නයිටින්ගල් කියන විදිහට හිතාගෙන. නයිටින්ගල් කියනවා කියලා හිතාගෙන. මොකද ඇය මේක ගීතාත්මකවයි කියලා තියෙන. ගීයක් කියන විදිහට කියලා තියෙන්නේ. මම දැක්ක අධිරාජ්‍යයේ ඇස් වලට කඳුනනවා. එයමාලද උසස්ම ත්‍යාගයයි. ඔයගොල්ලෝ ගීතයක් විදිහට කියන්න උත්සාහ කරන්න. හරිද? දැන් නෙමෙයි පස්සේ. දැන් කියන කැමති අය ඉන්නවනම් දැන් කියන්නත් පුළුවන්. හරිද? හරි. ඊළඟට ඇගේ පැමිණි මුළු රාජ්‍ය සභාව ප්‍රබෝධමත් කළේ. ප්‍රබෝධමත් කළා කියලා කියන්නේ ප්‍රබෝධමත් කළා. සතුටු කළා. මුළු රාජ්‍ය සභාවම සතුටු කළා. ඇය වෙනුවෙන් කූඩුවක් තැනින් සාතු සප්පායම් යුගල පදයක් පුතා. ඒ වගේම සාතු සප්පායම් කියන එකේ අර්ථයක් දැනගෙන ඉන්න ඕන. සාතු සප්පායම්. මොකක්ද සාතු සප්පායම් කියලා කියන්නේ? උවටෙන් කියන එක. සාතු සප්පායම් කියලා කියන්නේ අප උපස්ථාන නැත්නම් උවටෙන් කිරීමට සේවකයෝ ඇය වෙනුවෙන් නිල කරන ලද කියලා කියන්නේ පත් කළා. පත් කරා නැත්නම් නියෝග කරා. පත් කළා නැත්නම් නියෝග කරා. මුළු නගරෙම එකේ ගායනයෙන් සන්තුෂ්ටියටපත් වූ. තව වචනයක් සන්තුෂ්ටිය. සතුටට දැඩි සතුටට නේද? ප්‍රහර්ෂය කියලා කියන දැඩි සතුට කියලා කියනවා. කෘතිම කිරිල්ලිය මෙන් බලන්න එක් දිනක අධිරාජ්‍යාව වෙත නයිටින්ගේල් නම ලියූ පාසලයක් ලැබුණා. අන්න පාසලයක් හම්බෙලා. හදිසියේ පාසලයක් හම්බෙලා. පාසලයක් හම්බෙලා තිබුණා. බලන්න. තම කිරිල්ලිය ගැන ලියූ අලුත් පොතක් ඇසිතයි විවෘත අධිරාජ්‍යාව දක්න ලැබුණේ. සජීවී රූපකාරයෙන් පෙනෙන සේනිමොන් ලද කෘතිම නයිටින්ගල් කිරිල්ලියකි. මොකද සජීවී රූපකාරයෙන් කියලා කියන්නේ? සජීවී රූපකාරයෙන්. සැබෑ ලෙස පෙනෙන සජීවී රූපකාරයෙන් සැබෑ ලෙස පෙනෙන අජීවී නොවන වගේ පේන පණ තිබෙන ස්වරූපයෙන් පෙනෙන සේනිමොන් ලද උපමාවක් තියෙන්නේ පණ තිබෙන ස්වරූපයෙන් කෘතිම නයිටින් කෘතිම ස්වභාවික නොවන කෘතිම කියන්නේ ස්වභාවික නොවන නැත්නම් හදන ලද එකක් නයිටින්ගල් කිරිල්ලියකි. එය වයින් කළ විගස ඔයගොල්ලෝ ඉතින් වයින් කරන එක දන්නව මොකද්ද කරන්න කියලා. විගස කෘතිම කිරිල්ලිය සැබෑ කිරිල්ලියසේ ගායනා කළ. ඒ ගීනද ඇසු සියල්ලෝම මහත්සේ ප්‍රබෝධයටපත් වූ. ගීපයම ප්‍රමෝදයටපත් වෙන. ප්‍රමෝදය කියන කලින් අපි කතා කරා දැඩි සතුට. කෘතිම කිරිල්ලිය කෙමෙන් වඩා ජනප්‍රිය වූ අය. ඇගේ ගායනයේ නැවත නැවත අසන්නට ලැබීම ඊට හේතුවක් වුණා. මොකද එයා වයින් කර ගමන් අහනවා. අර කිරිල්ලිය වගේ කියනකන් ඉන්න ඕනේ නැහැ. වයින් තමන්ට ඕනලාට මමට අල ඇත්ත කිරිල්ලිය නම් එම සජීවී කිරිල්ලිය නම් ඒ විදිහට අනන්න නැතුව ඇති. ගායනා කරන්නට මේ කිරිල්ලියව නෑ වයින් කර ඕන වෙලාවක අර විදිහටම අහනවා. සැබෑ කිරිල්ලිය මෙන්නව 20 වරක් වත් එක දිගට ගැයුවා අය. 20 වරක් වුණත් එක දිගට ගායලා තියෙනවා. හරිද? හරි. සැබෑ කිරිල්ලිය වෙත අවධානයේ හීන විය. අවධානයේ හීන වුණා. ඒ කියන්නේ අවධානය අඩු වෙලා ගියා. නැත්නම් සැලකිල්ල අඩු වෙලා ගියා. අවධානය හීන වුණා. ඈ නැවතත් වනපිට කරා අභ්‍යාස කරලා. දැන් කවුරුවත් ඇය දිහා බලන්නේ නැහැ. හැබැයි ගෙනාපු ගමන් ඇයට සැලකුව හැටි මතකද? කොහොමද සැලකුවේ? පළවෙනි අවස්ථාවේ සැලකුව ආකාරය පොඩ්ඩක් මතක් කරන්න. සන්මුවාත්තක් උඩ උපස්ථාන කළා. ආපු එනකොට මොකද්ද කරේ ඉස්සෙල්ලම? මුළු මාලිගාවම පාන්පත් ආලෝකයෙන් දීප්තිමත්ව බබලවල හැමෝම අලුත් ඇඳුම් වලින් සැරසිලා මේකාර්දරියටත් මාලිගාව මේක බලන්න අවස්ථාව උදා කරලා දීලා නේද? රත්තරන් කූඩුවක් හදලා රත්තරන් පටියක් බෙල්ලේ බැඳලා නේද? මතකයි නේද උපස්ථාන කර හැටි? ඒ ආටම වෙනම සේවකයෝ යොමු කරලා නේද? එහෙම උපස්ථාන කළේ. හැබැයි කෘතිම නයිට් ඇංගල් ගෙනාවම මොකද උනේ? අර සියල්ලම අයි වෙලා ආයාගෙන අවධානය දෙලා ගියා. ආයාපු මොකද කරේ? වනාන්තරය යන ගියා.
ඇගේ පලා යාම ගැන ඇසූ සියලුම රාජ සභිකයෝ ඇයිතා ගුණමකු සතෙකු බව පවසමින් ඇයට දොස් නැගුවා. ගුණමකු මොකද්ද ගුණමකු කියලා කියන්නේ? කළගුණ නොදන්නා කළ ගුණ නොදන්නා. ගුණමකු කියලා කියන්නේ කළ ගුණ නොදන්නා අකෘතඥයෝ. අකෘතඥ කෙනෙක් කියලා හැමෝම දොස් කියන පටන් ගත්තා. එතෙන් පටන් කෘතිම කිරිලේ මාලිගාවේ සැබෑ නයිටින්ගල් වූවාය. නයිටින්ගේල් වූවාය. රාජ සභාවේ සැබෑ නයිටින්ගල් කියලා කියන්නේ ඇත්ත එක්කෙනා බවට පත් වුණා. රාජ සභාවේ සංගීතඥයාද ඇයගේ හැකියාව හුවා දැක්වී. හුවා දැක්වුවා කියලා කියන්නේ හුවා දක්වනවා. මොකද්ද හුවා දක්වනවා කියලා කියන්නේ? පහදා දෙන්න. පහදා දෙනවා. තව පෙන්වලා දෙනවා. පෙන්වලා දෙනවා නේද? පෙන්වලා දෙනවා. හුවා දක්වනවා කියන එක ඊට තොලා හදන ඉස්මතු කරලා පෙන්වනවා. දැන් එන්නේ. එයාගේ හඬ අර කිරිලට වඩා හොඳයි කියලා වැඩියෙන් කියනවා. ඉස්මතු කරලා පෙන්වන්න තමයි හුවා දක්වනවා කියලා කියන්නේ. හුවා දක්වනවා කියලා කියන්නේ ඉස්මතු කරලා පෙන්නනවට. හරිද? ඔහු ඇගේ හැකියාව ගැන වර්ණාත්මක පොත් ලිවීය. උදාහස ලක්ව පාගා දමනු ලැබ මණ්ඩපත් වීමට බියෙන් බොහෝ දෙනා ඒවා කියූ බව ඇඟ වූ. උදාහස කියලා කියන්නේ උදාහස තරහට උදාහස කියලා කියන්නේ නීතිය කේන්තිය නැත්තම් කෝපයටපත් වීම උදාහස ලක්ව පාගා දමනු ලැබ මරණපත් වීමට බියෙන් බොහෝ දෙනා කියූ බව ඇඟ වූ. ඇඟ වූ කියලා කියන්නේ ඇඟ වූ මේක හැම ගොඩක් අය කියවන. මොකද එහෙම නොකියුවොත් ඇතුළම පාගල මරලා දාන්න පුළුවන්. එහෙම නැති නිසා. කෘතිම කිරිලේ බෙහෙවින් ජනප්‍රිය වූ ඇතැම් වූ ඇගේ හඬ අනුකරණය කළ. සමහරව අනුකරණය කරන්නත් පටන් ගත්. හරිද? අනුකරණය කරනවා කියලා කියන්නේ අනුකරණය කරනවා කියලා කියන්නේ භාවිත ඒ වගේ කරනවා. අනුගමනය කරා. ඒ වගේම අනුගමනය කරා. එක් සැන්දෑවක අධිරාජ්‍යාසී අනර්ග සයනෙහි. අනර්ග කියලා කියන්නේ ඉතා උසස් අනර්ග. ඉතා උසස්. ඊටතර හොඳ වචනයක්. ඒකත් හොඳයි වචනේ. ඊටතර හොඳ එකක් අනර්ග. අනර්ග කියලා කියන්නේ ඉතා වටිනා. ඉතා වටිනා. සයනෙහි කියලා කියන්නේ ඇඳෙහි. වැතිර සිරිදි වාදනය මෙමින් පැවතින කෘතිම නයිටින්ගල්ගේ ගීතය හිටි හැටිය නතර වී යන්ත්‍රය කැඩී බිඳී ගියේ. රජු වහා නැගිට ඔරලෝසුව සාදන්නා ලවා පිළිවෙලට සකස් කරුවත් එය සම්පූර්ණ යථාර්ථයටපත් නොවිය. ඒ ක්‍රියාකාරීත්වය බෙහෙවින් හීන වී. දැන් හීන වී කියන වචනය ඔයගොල්ලෝ ගන්නොත් බැරි. හරිද? තව එකයි තියෙන අපි එක මම කරලා අවසන් කරමු. බලන්න. අවුරුදු 5ක් පමණ ගත වී අධිරාජ්‍ය ලෙඩ ඇඳට වන්නේ. ඔන්න දැන් අර හඬ නැති නිසා අධිරාජ්‍ය මහතුනේ ලෙඩ ඇඳට උනා. ලෙඩ ඇඳට උනා කියලා කියන්නේ ලෙඩ ඇඳුනක ලෙඩ වෙලා ඇඳ වෙලා එනවා. හරිද? හරි. ඔහු සම්පූර්ණයෙන්ම සුදු මැලි විය. සුදු මැලි වුණාලු. සුදු මැලි වුණා කියලා කියන්නේ මොකක්ද? දැන් අසනීප වුණාම සුදු මැලි වෙලා කියලා කියන්නේ අපේ ලේ ප්‍රමාණය ශරීරය තුලින් පෙන්වන්න නැති වුණාන් පස්සේ අසනීප වුණාම අපි සුදු මැලි වෙලා කියලා කියන්නේ ඒකට. ඒක සුදු පාට කුරු වුණා. මේ නැත්තම් මලානික වෙලා ගියා, මැලවිලා ගියා. මුළු රාජ සභාව අධිරාජ්‍යගේ අධිරාජ්‍ය මලයි තියෙනවා. මුළු රාජ සභාව හිතුවා අධිරාජ්‍ය මැරුණයි කියලා. සයනාගාරයේ ජනෙල් යන් විවෘතව තැබින එයාසල ප්‍රතිම කිරිලිය මත සඳෙලිය ගලා ආවේ. මරණාසන්න වූ අධිරාජ්‍යහිත තුලට ඔහු කළ හොඳ නරක ක්‍රියා භූත වෙමින් පෙනෙන්නට විය. භූත වෙන්න පටන් ගත්තා. මොකද්ද භූත වෙනවා කියලා කියන්නේ? හිත සිතුණා. හිතෙන්නේ. මැවිලා පෙනෙන්න පටන් ගත්තා. මැවිලා පෙනෙන්න පටන් ගත්තා. හිටපු ගමන් ඔහු කෑ ගහන්න බෑ. පුංචි රන් කිරිල්ලිය ගායනා කරන්න මම ඔබේ ගෙලේ රන් පළඳනා පාවා පැලඳුවෙමි. ගායන්න කියලා කිව්වා. හරි. සබෑ කිරිල්ලියගේ තැනගත් කෘතිම කිරිල්ලිය නිහඬ වූ ඇයගෙන් කිසිදු ගැයුමක් පිට නොවී ඔහුගේ ආයතන නිෂ්ඵල විය. නිෂ්ඵල වුණා කියලා කියන්නේ හරි ගියේ නැහැ කියන එක. මරණයේ සෙවල අධිරාජ්‍යගේ සුර වෙනද ගනිමින් තිබුණේ ඇඟපත සිසිල ගියේ. මරණයේ සෙවල හරිද? විවරු ජනෙල් කවුල තුලින් මිහිරි වූ ගීත සංගීත රාගයක් ඇසෙන්නට විය. ඒ මිහිරු හඬ අසලු වත්තක වසස සැබෑ නයිටින්ගල් කිරිල්ලිය විය. ඔන්න ඇත්තටම එක්කෙනා ඇවිල්ලා ගායනා කරනවා. විවරු ජනෙල් කවුල තුලින් මිහිරු සංගීත රාගයක් ඇසෙන්නට විය.
ඒ මීරහඬ 87 තැබැයි රයිටන්ගේ ඒ ගායන ඇසෙත් මදිරාජ්‍ය හමුවේ වූ මරණයේ බියකරු සෙවන ලිපහවගේ ලේ ගමන ප්‍රකෘතිමත්ය ප්‍රකෘතිමත් වුණා කියලා කියන්නේ පෙර පැවැත් තත්ත්වයට ආවා කියන එක. පෙර පැවැත් තත්ත්වයට ආවා කියන එක. ජීවත් වීමේ ආසාව ඔහු තුළ ජලි දැල්ලිනු. පුංචි නයිට් ඇංගල් බොහොම ස්තුතියි මා වරක් ඔබව මගේ රාජධානියෙන් පිටමං කළා. ඒත් ඔබ මාව පිටමං කළ තවම මා සමග ඉන්නවා. ඔබේ මිහිරි ගීතරාවෙන් මරණය මා විසින් පලා ගියා. ඔබට මා කෙසේ ප්‍රතිඋපකාර කරන්නද? ප්‍රතිඋපකාර කියලා කියන්නේ කළගුණ උදව්. නැවත උදව් කරන්නද? ඔබට නැවත උපකාරයක් කිරීම. නැවත උදව් කරන්න කියන අදහස ප්‍රතිඋපකාර කියලා කියන්නේ. අධිරාජ්‍යා මිමිනිනවා. මොකද මිමිනිය කියලා කියන්නේ? සේමින් කියම. සෙමින් කියනවා මිමිනිනවා කියලා කියන්නේ සෙමින් කියනවා කියන්නේ. හරිද? හරි. ඔබ දැනටමත් මට ප්‍රතිඋපකාර කර අවසන්. මම ගෑවේ පළමු දිනේදීම ඔබේ ඇස්වල ගැලූ කඳුළු මට හොඳට මතකයි. මට ඒ අමතක නැහැ. දැන් නිදන්න සුවපත් වන්න. තත්ත්වයට. මොකද්ද ප්‍රකෘති තත්ත්වය කියලා කියන්නේ? ප්‍රකෘති තත්ත්වය කියලා කියන්නේ මතක තියාගන්න පෙර පැවති තත්ත්වය. පෙර පැවති තත්ත්වය ප්‍රකෘති. කිසිම සේවකෙක් පැමිණ නොසිටියේ සැබෑ නයිට් එක පවණක් අධිරාජ්‍ය අසල වය සියල්ලන් සිටියේ ඔහු මියන්ට තැයි සිටීමනි කවුරුත් ඉදි මැරිලා කියලා. ඔබ හැමදාම මා අසලම ඉන්න කෘතිම නයිට් එකල මා ඕ කීවාය. මට මාලිගාව සුදුසුතැනක් නොවේ. මට කූඩුවක් තනන්න. ඒත් මා කැමති විට පමණක් ඒ පැමිණට ඉඩ දෙන්න. මා ජනෙල් ලැබිය සිඳගෙන ඔබේ සතුට උදෙසා ගයන්නම්. මා ඔබේ කිරුලට වඩා ගුණදම් රැඳි ඔබේ හදවතටයි කැමති. මම ගී ගයන්නම්. හැබැයි එක පොරොන්දුවක් දෙන්න. මේ පුංචි කිරිලි ඉන්න තැන කාටවත් කියන්න එපා. එසේ QO වනට ගිලේගේ අවසාන ඉල්ලීම ඔහුගේ. නයිට් ඉංග්‍රීසි. දැන් අපිට පේනවා ඔයගොල්ලෝ මේ කතාව වරක් ආපහු කියව ගන්නට දැන් නෙමෙයි. ඔයගොල්ලන්ට ඇහෙනවද? කැඩි කැඩිස ඇහෙන්නේ. කැඩි ඇහෙන්නේ සර්. අච්චුටක් එන්න. ලොග් අවුට් වුණොත් නැවත ලින්ක් එකකින් එන්න මේ ලින්ක් එකෙන් නෙමෙයි ළඟට දාන ලින්ක් එකකින් පොඩි දෝෂයක් ඇති වෙලා තියෙනවා. වීඩියෝ එකක්